සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම මේ අපේ HTML වීඩියෝ පාඩම් මාලාවේ 4 වෙනි පාඩම. ඉතින් මේ පාඩමේදී අපි අද කතා කරන්නේ HTML පිටුවකට එහෙම නැත්නම් වෙබ් පිටුවකට කොහොමද අපි පින්තූරයක් ඇතුළත් කරගන්නේ කියන එක පිළිබඳවයි. හරි අපි බලමු එහෙනම් වෙබ් පිටුවකට කොහොමද ඉමේජ් එකක් ඇතුළත් කරගන්නේ කියලා. ඉතින් ඉමේජ් එකක් ඇතුළත් කරගන්න HTML වලදී පාවිච්චි කරනවා img කියන ටැග් එක. ඉතින් notepad මම ඕපන් කරගෙන තියෙන notepad++. එහෙනම් අපි ඉමේජ් එකක් ඇතුළත් කරගන්න img කියන ටැග් එක අපි පාවිච්චි කරනවා. ඉතින් මේ img කියන ටැග් එක විශේෂයි. මේක self closing ටැග් එකක්. ඒ කියන්නේ මේක ටැග් දෙකක් නැහැ. අපි මෙතෙක් කතා කරපු ගොඩාක් ටැග් වලට opening ටැග් එකක් සහ closing ටැග් එකක් කියලා ටැග් දෙකක් තියෙනවා. මේක self closing. ඒ කියන්නේ එක ටැග් එකකින්ම මේ ටැග් එක අවසන් කරනවා. ඒ නිසා මේ අපි self closing ටැග් කියලා හඳුන්වන්නේ. HTML self closing ටැග් කීපයක්ම තියෙනවා. ඒතරින් එකක් තමයි img කියන්නේ. හරි. එහෙනම් අපි image එකක් ඇතුළත් කරගන්නකොට මේ ටැග් එකට properties කීපයක් දෙන්න වෙනවා. ඒ property කීපය හරහා තමයි අපිට image එක web පිටුවට ඇතුළත් කරගන්න වෙන්නේ. ඉතින් img ටැග් එකේ පළවෙනි property එක තමයි අපිට දෙන්න පුළුවන් src කියන property එක. හරි. src කියන එකේ අදහස තමයි source එක. එහෙම නැත්නම් මේ පින්තූරේ තියෙන්නේ කොතනද කියන එක පිළිබඳව. ඉතින් වෙබ් පිටුවකට පින්තූරයක් ඇතුළත් කරනකොට අනිවාර්යයෙන්ම ඒ ඇතුළත් කරන පින්තූරය සහ වෙබ් පිටුව එකම ෆෝල්ඩර් එකක් ඇතුළේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ පින්තූරයක් ඇතුළත් කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙබ් පිටුව සේව් කරලා තියෙන තැනට පින්තූරයක් අරගන්න අමතක කරන්න එපා. හරි. ඉතින් මම මේ video 4 කියන ෆෝල්ඩරේ තමයි පින්තූරයක් ඇතුළත් කරගෙන තියෙන්නේ. ඉතින් මේ srilanka.jpg කියන පින්තූරය තමයි මම මේ වෙබ් පිටුවට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම වෙබ් පිටුව සේව් කරන්නේ මේ video 4 කියන ෆෝල්ඩර් එක ඇතුළේම. ඒ නිසා වෙබ් පිටුව සහ පින්තූරය එකම ෆෝල්ඩර් එකක් ඇතුලේ සේව් කරලා තියෙන්න ඕනේ. හරි. එහෙනම් source එක වෙන්නේ මගේ මම source එක විදිහට දැනට දෙන්නේ වෙබ් පිටුව සහ පින්තූරය එකම ෆෝල්ඩර් එකේ තියෙන නිසා පින්තූරේ නම විතරක් දීම ප්‍රමාණවත්. ඒ නිසා මම src එකට මම ලබා දෙනවා පින්තූරේ නම srilanka.jpg කියලා. ඉතින් අනිවාර්යෙන් පින්තූරේ එක්ස්ටෙන්ෂන් එක එහෙම නැත්නම් පින්තූරේ වර්ග jpgද pngද GIFද කියන එක අනිවාර්යෙන් අපි පැහැදිලිව ලබා දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මූලිකම දේවල් ටික මෙච්චරයි. ඉමේජ් එකක් ඇතුළත් කරගන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ img ටැග් එක සහ property එක මේක. හරි. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ටැග් එක close කරගන්න. ඉතින් close කරනකොට ටැග් එක මේක self closing ටැග් එකක් හින්දා අපිට ඕනනම් මේ / සලකුණත් එක්ක close කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් මේ විදිහට close කරන්නත් පුළුවන්. කොහොම කරත් මේක වැරද්දක් නැහැ. මේක කොහොමත් වැඩ කරනවා. / එක එක / එක නැතුව සේව් මේ close කරත් මේක වැඩ කරනවා. හරි. ඊට පස්සේ අපි මේක සේව් කරගමු. හරි. මේක මම කිව්වා අනිවාර්යෙන් සේව් කරනකොට ඔයගොල්ලෝ පින්තූරේ තියෙන තැන සහ වෙබ් පිටුව හදපු තැන දෙකම එක ෆෝල්ඩර් එකක් වෙන්න ඕන නිසා මම පින්තූරේ තියෙන ෆෝල්ඩරෙන් video 4 කියන ෆෝල්ඩරේ මම මේක සේව් කරනවා. picture කියලා picture.html කියලා සේව් කරනවා. හරි. ඊට පස්සේ අපිට ගිහින් ඕපන් කරලා බලන්න පුළුවන් අපේ වෙබ් පිටුව. හරි. picture.html එක ඕපන් කරලා බලන්න පුළුවන්. හරි. එතකොට අපි ඇතුළත් කරපු පින්තූරේ මේ විදිහට අපේ වෙබ් පිටුවට ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. මොකද සම්පූර්ණ අපේ වෙබ් පිටුව පුරාම මේ පින්තූරේ මේ විදිහට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ වෙබ් පිටුවේදී වෙබ් පිටුවට අපි ඉමේජ් එක ඇතුළත් කරනකොට අපි src එක විතරයි දුන්නේ. එතකොට මේකේ මම කිව්වා තව properties පාවිච්චි කරන්න පුළුවන්. ඒ properties ටික අපි මෙතනදි දුන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දෙන්න ඕනේ property එකක් තමයි height එක සහ width එක. ඒ කියන්නේ පින්තූරේ දිග සහ පළල උස කියන ඒවා අපි ලබා දෙන්න ඕනේ. ඉතින් ඒවා ලබා දීපු නැති හින්දා පින්තූරේ තියෙන original එහෙම නැත්නම් පින්තූරේ මුල්ම තියෙන තත්ත්වය අනුව ඒ resolution එකෙන්ම අපේ වෙබ් පිටුව ඇතුලේ නිරූපණය කරනවා. ඒ නිසා අපි මේ පින්තූරේ width එක සහ height එක අපිට ලබා දෙන්න පුළුවන්. height එක හරි. width එක මම 350ක් ලබා දෙනවා. ඒතර මේ 350 කියන්නේ මේක පික්සල් වලින් ප්‍රමාණයක් අපිට 350 ලබා දෙනවා. ඒත් එක්කම පින්තූරේ මේ පළලෙත් එක්ක මට උස ලබා දෙන්න පුළුවන්. height කියන property එක යටතේ මට උස ලබා දෙන්න පුළුවන්. මම මේ පින්තූරේ උස ප්‍රමාණය ලබා දෙනවා 200ක් විදිහට. හරි. ඊට අමතරව මේකෙදී අපිට
ලබා දෙන්න පුළුවන් තව එක ප්‍රොපර්ටි එකක් තමයි ALT කියන ප්‍රොපර්ටි එක, alternate කියන එක. ඉතින් මේ alternate කියන්නේ අනිවාර්යයෙන්ම ලබා දිය යුතු ප්‍රොපර්ටි එකක් නෙමෙයි. මේ ALT එක ඇතුළේ අපිට කිසියම් වචනයක් ටයිප් කරන්න පුළුවන්. හදිස්සි හරි වෙබ් බ්‍රවුසර් එකේ ගැටලුවක් නිසා මේ පින්තූරේ පරිශීලකයාගේ වෙබ් බ්‍රවුසර් එකේදී ලෝඩ් වුනේ නැති වුණොත්, නිරූපණය වුනේ නැති වුණොත් මේ ALT එක යටතේ අපි ටයිප් කරන වචනය අදාළ වෙබ් බ්‍රවුසරේ ස්ථානේ පේනවා. එතකොට පරිශීලකයට දැනගන්න පුළුවන් මෙතන ඉමේජ් එකක් තිබිලා මෙන්න මේ නමින් ඒක දැන් නිරූපණය වෙන්නේ නැහැ මොකක් හෝ දෝෂයක් නිසා කියලා හරි. ඉතින් මම මෙතන ශ්‍රී ලංකා කියලා ALT එක දෙනවා. මේක අනිවාර්ය නැහැ. අපිට අවශ්‍ය නැත්තම් ALT එකක් මුදා ඉන්දියා කියලා මේකට ගැටලුවක් වෙන්නෙත් නැහැ. හරි මම සේව් කරගන්නවා. හරි රීලෝඩ් කරලා බැලුවොත් හරි. පින්තූරේ ප්‍රමාණය අපිට පිස්කල් 350 සහ 200 ප්‍රමාණයට රීසයිස් වෙලා අපිට ඉමේජ් එක වෙබ් පිටුවට ඇතුළත් වෙලා තියෙනවා. කලින් පින්තූරයක් අපි HTML page එකට ඇතුළත් කරනකොට මම කිව්වා පින්තූරය සහ අපි වෙබ් පිටුව එකම ෆෝල්ඩර් එකක් ඇතුළේ තියෙන්න ඕනි කියලා. හැබැයි මේක වෙනස් වුණොත් පින්තූරේ වෙන ස්ථානයක තිබුණොත් අපි කොහොමද මේ දේ කරගන්නේ? ඉතින් මේ විදිහට පින්තූරය සහ වෙබ් පිටුව තැන් දෙකක තිබුණත් ගැටලුවක් නැහැ. අපිට වෙබ් පිටුවට මේක සෝස් එක ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒක සෝස් එක ලබා දීමේ ක්‍රමවේදය අපිට වෙනස් කරගන්න පුළුවන්. කෙලින්ම පින්තූරේ නම විතරක් පාවිච්චි කරන්නේ අපි වෙබ් පිටුව සහ පින්තූරේ එකම ෆෝල්ඩර් එක තියෙනවා නම් විතරයි. ඉතින් පවතින ෆෝල්ඩර් එකිනෙකට වෙනස් වෙනවා නම් මේ src එකේම නැත්නම් මේ සෝස් එක ලබා දෙන ක්‍රමේ අපිට පුළුවන් වෙනස් කරන්න. ඉතින් මගේ වෙබ් පිටුව මම හදපු තැන දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. දැන් video 4 කියන ෆෝල්ඩර් ඇතුලේ patrical කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. patrical ෆෝල්ඩර් එක ඇතුලේ website කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. website කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි දැන්ට මගේ වෙබ් පිටුව සහ පින්තූරේ තියෙන. ඉතින් වෙබ් පිටුව විවෘත කරොත් පින්තූරේ මේකේ ඇතුලේ අපිට view වෙනවා. මොකද ඒකට හේතුව වෙබ් පිටුව තියෙන තැනම පින්තූරෙත් තියෙනවා. සහ මේක ඇතුලේ තව ෆෝල්ඩර් එකක් තියෙනවා gallery කියලා. ඉතින් මේකේ ෆෝල්ඩර් view එක මතක තියාගන්න. patrical website gallery කියලා ෆෝල්ඩර් තුනක් තියෙනවා මේක ඇතුලේ. වෙබ්සයිට් එක දැන්ට තියෙන්නේ මගේ වෙබ් පිටුව තියෙන්නේ වෙබ්සයිට් කියන ෆෝල්ඩරේ ඇතුලේ. හරි. ඉතින් අපි මේකේ ස්ථානය වෙනස් කරොත් උදාහරණයක් විදිහට දැන්ට වෙබ්සයිට් කියන ෆෝල්ඩර් ඇතුලේ තමයි පින්තූරේ තියෙන්නේ. මම පින්තූරේ කට් කරලා ගිහින් මෙන්න මේ gallery කියන ෆෝල්ඩර් ඇතුලට දානවා. ඒ කියන්නේ වෙබ්සයිට් ෆෝල්ඩරේට ඉස්සරහින් තියෙන ෆෝල්ඩර් එකක්. එහෙම නැත්නම් වෙබ්සයිට් ෆෝල්ඩරේ ඇතුලේ තියෙන තව ෆෝල්ඩර් එකක් ඇතුලේ තමයි දැන් පින්තූරේ තියෙන්නේ. ශ්‍රී ලංකා කියන පින්තූරේ. හරි දැන් අපි ගිහින් වෙබ් පිටුවට ගිහිල්ලා බැලුවොත් එහෙම නැත්නම් අපි මේ වෙබ් පිටුව ඕපන් කරගෙන බැලුවොත් දැන් අපිට පින්තූරේ තීච්ච තැන නැහැ. පින්තූරේ ලෝඩ් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මොකද දැන් පින්තූරේ සහ වෙබ් පිටුව එකම තැනක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේක සෝස් එක දෙන විදිහ වෙනස් කරලා අපිට මේ සම්බන්ධතාවය නැවත ගොඩනගා ගන්න. අපි කිසියම් වෙලාවක හදලා තියෙන වෙබ්සයිට් එකේට ඇතුළත් කරන පින්තූරයක් ඊට ඉස්සරහින් ෆෝල්ඩර් එකක තියෙනවා නම් අපිට පුළුවන් ඒ ෆෝල්ඩර් එකේ නම අපිට මෙතන ලබා දෙන්න. මගේ පින්තූරේ තියෙන්නේ දැන් වෙබ්සයිට් එක එහෙම නැත්නම් වෙබ් පිටුව තියෙන තැන. වෙබ් පිටුව තියෙන තැන ඒක ඇතුලේ තියෙන ෆෝල්ඩර් එක. එහෙම නැත්නම් ඊට ඉස්සරහා gallery කියන ෆෝල්ඩරේ. ඒ නිසා මට සෝස් එක දෙන්න පුළුවන්. ඉස්සරහා තියෙන ෆෝල්ඩරේ නම gallery. එහෙනම් gallery/srilanka.jpg. ඒ කියන්නේ දැන්ට සෝස් එක. ඒ කියන්නේ පින්තූරේ තියෙන්නේ gallery කියන ෆෝල්ඩරේ ඇතුලේ තියෙන srilanka.jpg කියන පින්තූරේ. හරි සේව් කරගෙන මට මගේ වෙබ් පිටුව ලෝඩ් කරොත් දැන් පින්තූරේ ඇතුළත් වෙලා තියෙන නිසා ඉස්සරහා තියෙන පින්තූරයක් නම් අපි එහෙම නැත්නම් ෆෝල්ඩරේ ඇතුලේ ඉස්සරහෙන් තියෙන ෆෝල්ඩර් නම් අපි // එකත් එක්ක ෆෝල්ඩරේ නම දෙන්නේ. අපිට මේ gallery කියන ෆෝල්ඩර් ඇතුලේ තව ෆෝල්ඩර් එකක් තියෙනවා කියලා ඒක ඇතුලේ කියලා ශ්‍රී ලංකා කියන එක තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ඒ ෆෝල්ඩරේ නම දෙන්න. හරි. අපිට මේ image කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ ෆෝල්ඩර් ඇතුලේ තියෙන. එහෙනම් අපිට පුළුවන් gallery image srilanka.jpg. ඒ කියන්නේ ෆෝල්ඩර් දෙකක් ඉස්සරහෙන් තියෙන්නේ. හරි. ඒ වගේම ඕකේ අනිත් පැත්තත් අපිට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිටම උදාහරණයක් විදිහට මේ පින්තූරේ මම මෙතනින් කට් කරලා ගිහින් දා ගන්නවා මෙතනට නෙමෙයි. මොකද වෙබ් පිටුව තියෙන්නේ මෙතනනේ. වෙබ් පිටුව තියෙන තැනට නෙමෙයි මම ගිහින් දා ගන්නවා මේ පින්තූරේ ඉස්සරහා ෆෝල්ඩර් එකට නෙමෙයි ආපස්සේ ෆෝල්ඩර් එකට. ඒ කියන්නේ patrical කියන මෙන්න මෙතනට. ඒ කියන්නේ අපි දැන්ට
වෙබ් පිටුව තියෙන්නේ මෙතන. මම මේක ගිහින් දාගන්නවා පැට්‍රිකල් කියන ෆෝල්ඩර් එකට. ඒ කියන්නේ ආපස්සේ එහෙනම් දැන් මගේ පින්තූරේ තියෙන්නේ වෙබ්සයිට් කියන ෆෝල්ඩරේ නෙමෙයි ඊට කලින් ෆෝල්ඩර්. ඒ කියන්නේ පැට්‍රිකල් කියන ෆෝල්ඩර් ඇතුලේ තමයි මගේ පින්තූරේ තියෙන්නේ. අපි දැන් මේක වෙබ් පිටුව ඕපන් කරලා බැලුවට මට පින්තූරේ ලෝඩ් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ආපස්සක පසුපසෙන් තියෙන ෆෝල්ඩර් එකක් ඇතුලේ පින්තූරේ තියෙනවා නම් මට පුළුවන් මෙතන ලබා දෙන්න එක පිටිපස්සේ එක ෆෝල්ඩර් එකක් නම් එහෙම නැත්නම් දැන්ට වෙබ් පිටුව තියෙන තැන ඉඳන් ෆෝල්ඩර් එකක් ආපස්සෙන් නම් තියෙන්නේ .2. මේ .2 කියන්නේ පින්තූරේ තියෙන්නේ දැන් වෙබ් පිටුව තියෙන තැන ඉඳලා ෆෝල්ඩර් එකක් ආපස්සෙන්. හරි. ඒකට මට දෙන්න පුළුවන් මෙතන / සලකුණ සහ .2. ඒතර ඒක කියන්නේ ඊට කලින් ෆෝල්ඩර් එකේ තියෙන්නේ. හරි. මම මේක සේව් කරගත්තොත් සේව් කළා. හරි. එතකොට අපිට පින්තූරේ ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ෆෝල්ඩර් දෙකක් ආපස්සෙන් නම් තියෙන්නේ. මට පුළුවන් මේක ෆෝල්ඩර් දෙකක් ආපස්සෙන් තියෙනවා නම් තවත් / සලකුණු දෙකක් සහ / සලකුණු එක මෙතන දෙන්න. ඒතර මේකේ අදහස තමයි ශ්‍රී ලංකාව කියන පින්තූර තියෙන්නේ ওই විදිහටම ෆෝල්ඩර් දෙකක් ආපස්සට ගියාට පස්සේ. හරි. හරි. ඉතින් මේ ක්‍රමවේදය අපි හඳුන්වන්නේ රිලේටිව් පාත් ක්‍රමවේදය. එහෙම නැත්නම් මෙතනදී අදහස් කරන්නේ අපි වෙබ් පිටුව තියෙන තැන ඉඳලා සෝස් එකට පාර කියනවා. එහෙම නැත්නම් වෙබ් පිටුව තියෙන තැන ඉඳලා පින්තූරේ තියෙන තැනට පාර කියන එකක් තමයි අපි මෙතනදී කරන්නේ. මේක අපි රිලේටිව් පාත් ක්‍රමය කියලා හඳුන්වන්නේ. ඉතින් මේකෙම තව ක්‍රමවේදයක් තියෙනවා. අපිට මේ විදිහටම වෙබ් පිටුවක සෝස් එක එහෙම නැත්නම් වෙබ් පිටුවක තියෙන පින්තූර එක මෙන්න මේ සෝස් එක ලබා දෙන SRC එක ලබා දෙන තව ක්‍රමවේදයක්. ඉතින් ඒ ක්‍රමවේදය අපි හඳුන්වන්නේ ඇබ්සලූට් පාත් ක්‍රමවේදය කියලා. ඉතින් ඇබ්සලූට් පාත් ක්‍රමවේදය මීට වඩා වෙනස්. අපි බලමු කොහොමද එහෙනම් ඇබ්සලූට් පාත් කියන ක්‍රමේ පාවිච්චි කරන්නේ කියලා. හොඳයි. ඇබ්සලූට් පාත් එක කියලා අපි කියන්නේ මෙන්න මේ SRC එක එහෙම නැත්නම් ඉමේජ් එක තියෙන තැන එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකේ මේ ඉමේජ් එක කොහෙද තියෙන්නේ කියන සම්පූර්ණ පාත් එක දෙනවා. ඉතින් අපි මෙතෙක් දුන්නේ රිලේටිව් පාත් කියන ක්‍රමවේදයේදී කියන්නේ වෙබ් පිටුව තියෙන තැන ඉඳන් පින්තූරයට පාර කියන එක. හැබැයි ඇබ්සලූට් පාත් ක්‍රමයේදී කියන්නේ පින්තූරේ තියෙන්නේ කොහෙද කියන එක අපි සම්පූර්ණ පාත් එකක් විදියට දෙනවා. ඒ නිසා අපේ වෙබ් පිටුව තියෙන තැන වෙනස් කරා කියලා පින්තූරේ ලෝඩ් නොවී ඉන්නේ නැහැ. මොකද ඇබ්සලූට් පාත් ක්‍රමයට පාත් එක දීලා තියෙන නිසා මේක එක වාසියක් මේ ක්‍රමවේදයේ තියෙන. ඉතින් අපි අපේ වෙබ්සයිට් කියන ෆෝල්ඩර් එකේ තමයි දැන් ඔයගලන්ට පේනවා මගේ picture.html කියන වෙබ් පිටුවේ ඇතුලේ පින්තූරේ ලෝඩ් වෙලා තියෙනවා. ඒත් එක්කම මම මෙතනින් මෙන්න මේ ශ්‍රී ලංකා.jpg කියන පින්තූරේ කට් කරගෙන මම ගිහින් දානවා. මේක අරගෙන යනවා hard disk එකේ partition එකේ මේ my web කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහින් දානවා. ශ්‍රී ලංකා කියන පින්තූරේ තියෙන දැන් කම්පියුටර් එකේ local disk E එකේ එහෙම නැත්නම් hard disk partition E එකේ my web කියන ෆෝල්ඩර්. ඉතින් මේ path එක මෙන්න මේක තමයි path එක කියන්නේ. E partition එකේ my web. මම මේක copy කරලා අරගන්නවා. copy කරලා අරගෙන මෙතනට ගිහිල්ලා හරි. දැන් අපි මේක වෙබ් පිටුව අපි රීලෝඩ් කරලා බලමු. එහෙම නැත්නම් වෙබ් පිටුව ඕපන් කරලා බලමු. දැන් මෙතන වෙබ් පිටුවක් නැහැ. හරි. වෙබ් පිටුව ලෝඩ් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට කරන්න පුළුවන් පාත් එක දීපු විදිහ මම වෙනස් කරනවා. මෙතන SRC කියන එක මම මේක මේ විදිහට දෙන්නේ. මම මෙතන ඉස්සරහට ගෙනහල්ලා copy paste කරනවා සම්පූර්ණ පාත් එක. E hard disk එකේ එහෙම නැත්නම් E partition එකේ my web කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි දැනට මගේ පින්තූරේ පිටලා තියෙන්නේ. ඒතර E එකේ my web sri lanka.jpg කියන එක තමයි full path එක. හරි. ඊට පස්සේ අපි ගිහින් මේක ආයි රීලෝඩ් කරලා බැලුවොත් දැන් අපිට පින්තූරේ එනවා. ඒතර මේක absolute path ක්‍රමවේදය. හරි. absolute path ක්‍රමවේදයේදී මම කිව්වා වෙබ් පිටුව තියෙන තැන වෙනස් කරා කියලා පින්තූරේ ලෝඩ් නොවෙන්නේ නැහැ. දැන් මම මෙන්න මේ වෙබ් පිටුව තියෙන වෙබ්සයිට් කියන ෆෝල්ඩරෙන් මේක මම කට් කරලා අරගෙන යනවා මේ practical කියන ෆෝල්ඩර් එකට. practical ෆෝල්ඩර් එකට දාලා මම ඕපන් කරලා බලනවා. ඒ පින්තූරේ මේ විදිහටම තියෙනවා. ඉතින් මේ වෙබ් පිටුව මම කොතනට අරගෙන ගියත් පින්තූරේ ලෝඩ් වෙනවා. ඒකට හේතුව තමයි මේකේ දීලා තියෙන පාත් එක. අපි
absolute path එකක් මම මේකෙදි දීලා තියෙන්නේ. ඒ නිසා path එක absolute path එකක් නිසා පින්තූරේ මම මොන තැනකට අරගෙන වෙබ් පිටුව මොන වගේ කොහෙට අරගෙන ගියත් වෙබ් පිටුවට පින්තූරේ ලෝඩ් වෙනවා. ඒක තමයි මේ ක්‍රමයේ තියෙන විශේෂම වාසිය. හැබැයි ඉතින් මේ ක්‍රමයේ වෙබ්සයිට් එකක් අපි හදලා වෙබ් සර්වර් එකකට අප්ලෝඩ් කරනවා නම් මේ absolute path ක්‍රමය ගැලපෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මම හදන වෙබ්සයිට් එක මම ෆෝල්ඩර් එකකට දාලා තමයි වෙබ් සර්වර් එකට අප්ලෝඩ් කරන්නේ. එතකොට මගේ hard disk එක ඒකත් එක්ක යවන්න බෑ. නිසා අපි relative path ක්‍රමය තමයි සාමාන්‍ය වෙබ්සයිට් ඩෙවලොප් කරනකොට පාවිච්චි කරන ක්‍රමයේදී relative path ක්‍රමය. එතකොට අපේ පින්තූර ටිකත් වෙබ්සයිට් එකත් එකම ෆෝල්ඩර් ටිකක් ඇතුළේ දාලා ඒ ෆෝල්ඩර් ටික අපිට තනි ෆෝල්ඩර් එකකට දාලා අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ නිසා relative path ක්‍රමය තමයි ඔයගොල්ලෝ වෙබ්සයිට් එකක් පැට්‍රිකලි හදලා අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් පාවිච්චි කරන්න ඕනේ ක්‍රමවේදය.